අයිබෝවන් සියලු දෙනාටම සුබ දැසනක් වේවා. අද දිනේදී 10 වසර විෂය නිර්දේශ හඳුන්වා දීම හා අපේ අනාගත ඉදිරි වර්ෂර දෙක තුල සිදුවන වැඩ කටයුතු හා සම්බන්ධයෙන් වැඩපිළිවෙල හා සම්බන්ධයෙන් සිසුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කරපු විශේෂ ඔන්ලයින් සම්මන්ත්‍රණය විෂය නිර්දේශ හඳුන්වා දීමේ සහ සිසුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ ඔන්ලයින් සම්මන්ත්‍රණය අද දවසේ අපි මේ විදිහට ආරම්භ කරනවා. අද වෙනකොට අපි සැලසුම් කළ පරිදි 6ට පටන් ගන්න හිටියත් නිවාඩු කාලෙනේ. ඒ නිවාඩු කාලය තුල බොහෝ සිසුන් උත්සාහ කරනවා වැඩි කාල වේලාවක් නිදා ගන්න. ඒක නිසා තමයි ටිකක් අපි ප්‍රමාද කරේ කට්ටියගේ අවශ්‍යතාවයන් මත ඒ කියන්නේ නිදා ගන්නත් අවශ්‍යයි කියලා මේ කට්ටිය දාලා දුන්නාස මොකද්ද මේකේ තේරුම උදේ පාන්දර දැම්මේ කියලා. ඇත්තෙන්ම මේ වැඩක් පටන් ගන්න වැඩක් කරන්න ඉතාමත් හොඳ වෙලාව උදෑසන වෙලාවනේ. ඒකට මේ උදෑසන කාලේ යොදාගත්තේ අපි යන්නේ අධ්‍යාපනික කටයුතු සඳහා. ඒකට මේ අධ්‍යාපනික කටයුතු සඳහා යන ගමන ඇතුලේ අපිට වැදගත්කමක් තියෙනවා. සැලසුම් සහගතව කරන ක්‍රමවේදය මොකක්ද කියන එක හා සම්බන්ධව ඔයගොල්ලන්ට කියන්න. ඒක සඳහා වැදගත්ම හා හොඳම වේලාව මම හිතනවා උදෑසන කියලා. එහෙන් අදින් පස්සේ ඉරිදා උදේ පාන්දර නිදාගෙන ඉන්නේ නැතුව ඉතිහාසයේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න කියන ආරාධනාව කරමින් මම අද දවසේ මූලික විදිහටම සැලසුම් කරන ලද ක්‍රමවේද නැත්නම් මොකක්ද කරන්න කියන කාරණාව පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කිරීමක් සිදු කරනවා. හරි. ආදමීය දුවේ පුතේ වසරක කාලයක් ගෙවුණා. ඇත්තෙන්ම 9 වසරේ මම පහුගිය දිනේ ඉස්කෝලේ ගිය වෙලාවෙන් නාමලේඛනයේ ලකුණු කරද්දී නිකන් බැලුවා දින කීයක් අපි ඉස්කෝලේ ගිහින් තියෙද කියලා. දින කීයක් ඉස්කෝලේ ගිහින් තියෙද කියලා බැලුවා. ඒකට පාසල පවත්වන ලද දින ගණන 120ක් වගේ ආවේ. ඒ අතරින් අපිට පාසල පවත්වන ලද දින ගණන දින 120ක් වුණාට 9 ශ්‍රේණියේ සිසුන් පාසලට ඇවිල්ලා තිබුණේ දින 90ක් වගේ ඉතා කෙටි කාලයක්. එතකොට ඒ කාලය තුල කරන්න වෙච්ච වැඩ ප්‍රමාණය කොච්චරද කියන එක හා සම්බන්ධව ඔයගොල්ලෝ දන්නවා. එතකොට අපේ උපකාරක පන්ති නැත්නම් අපේ ටියුෂන් පන්ති ඇතුලේ අපිට මුණ ගැහෙන්න වෙච්ච අවස්ථා ඉතාමත් අල්පයි අඩුයි. මම ගොඩාක් දෙමාපියෝ ඇයි ඇහුවා මේ උදාරසර් පන්ති නවත්තනවද? නැත්නම් පන්ති කරන්නේ නැද්ද? මොකද උදාරසර් වෙලා තියෙන්නේ ඇයි? මොකද මේ අපේ ළමයින්ට මේ දවස්වල උගන්වන්නේ නැද්ද? ලොකු ගොඩක් ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ මම හෙව්වා මේ කියන්නේ ඇත්තෙන්ම මම උගන්වන්න කියන කාරණාවේ ඵලදායීතාවයක් තියෙනවා. ඇත්තෙන්ම අපි සූදානම් වුණේ වාර විභාග වලට. සාමාන්‍ය පෙළටත් එක්ක. ඒක මම නෑ කියන්නේ නෑ. හැබැයි ඕගොල්ලෝ මාගාවට එනවා නම් මේ සාමාන්‍ය පෙළට යන ගමන ඇතුලේ ඕගොල්ලන්ට අවශ්‍ය ශක්තිය දෙන්න මගේ වග තියෙනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම මම සූදානම් විය යුතුයි. මම ඕගොල්ලෝ සූදානම් කළ යුතුයි. එතෙන්දී මම තීරණය කරපු කාරණාව තමයි අර නිකරුණේ මුදල් දෙමාපියන්ගෙන් ලබා ගන්නේ නැතුව සැලසුමක් ඇතුව පැහැදිලි වැඩපිළිවෙලක් ඇතුව මේ වැඩසටහන අපි පටන් ගන්නවා. මං කිව්වා මට ජනවාරි මන් දෙන්නේ දෙසැම්බර් මාසේ 20 වෙනිදා වෙනකම් දෙන්න. මං ඊයින් පස්සේ ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නම් කියන කාරණාව කියලා මම ඒ වෙලාවේ නිශ්ශබ්ද වෙලා හිටියා. හරි. එහෙමනම් ඒ දුන්නු පොරොන්දු වලට අනුව මොකක්ද 10 විෂය නිර්දේශයේ කොහොමද? කොයි ආකාරයෙන්ද මේ විෂය නිර්දේශය සැකසෙන්නේ? ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයක් සකස් වෙන්නේ කොහොමද? ඊට පස්සේ අපි උත්තර ලියන්න ඕනේ කොයි ආකාරයෙන්ද? මොන වගේ විෂය සන්දර්භයක් මේ ඇතුලේ අන්තර්ගත වෙනවද කියන කාරණාව දැනුවත් කිරීම සඳහා තමයි අද දවසේ මේ කියන වැඩසටහන අපි දියත් කරන්නේ. එතෙන්දී අද දවසේ ඇත්තෙන්ම ලොකුවට මේ උගන්විල්ල නැත්නම් අපි කියනවා ඉගැන්වීමක්. ඒ කියන්නේ පොතක් අරගෙන නෝට් ලියන්න ඔය කියන කතන්දර වලට අපි යන්නේ නැහැ. අද දවසේ අපි සූදානම් වෙන්නේ මොකටද? විෂය නිර්දේශය හඳුන්වා දෙන්න. එතකොට අද දවසේ මේකට සම්බන්ධ නොවන සිසුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද මම ගොඩක් බය වුණා අද මගේ ප්ලැට්ෆෝම් එක මදි වෙයි කියන කාරණාව. ඒ කියන්නේ හේතුව මගේ ක්ලාස් 3ේම ශිෂ්‍යයෝ ගත්තාට පස්සේ ළමයි ප්‍රමාණය 150ක් විතර වෙනවා. එතකොට
ඒ කියන කාරණාවත් ඇතුලේ 150ක් ආසන්නේ මං හරි වයින් හිටියා ලොකු ප්‍රමාණයක් ඒකල දැන්ට වෙනකොට 50ක වගේ ප්‍රමාණයක් එක පැත්තකින් අපිට ඇඩ් වෙලා ඉන්නවා. එතකොට මේ තුලේ අපිට පැහැදිලිවම අපි කරන්න හදන වැඩපිළිවෙල හා සම්බන්ධයෙන් මේ වීඩියෝ එක අපේ අතීත විත්ති නැත්නම් අතීත විත්ති කියන YouTube channel එකේනොත් බලන්න අවස්ථාවක් හදලා තියෙනවා. ඒ කියන්නේ අදින් පස්සේ මගේ 10 ශ්‍රේණියත් එක්ක එකතු වෙන හැම දරුවෙකුටම අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලෝ විසින් ඉගෙනගත්තු ඕගොල්ලන්ට සතිපතා මගහැරිච්ච විෂය කරුණු ඒ සතිය අවසාන වෙනකොට YouTube channel එකකින් නැත්නම් මගේ YouTube channel එකට ගිහිල්ලා ඕගොල්ලන්ට මේ විෂය කොටස් නැවත ආවරණය කරගන්න අවස්ථාව සකස් කරලා දීලා තියෙනවා. එතකොට ඉදිරියේදී පන්තියට එක සතියක් එන්න බැරුණා, අසනීප වුණා, ඊට පස්සේ මලගයක් වුණා කියලා කිසිම වෙලාවක මගේ හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මේ ක්ලාස් එක ඔන්ලයින් ඔස්සේ නැත්නම් අපි කියනවා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මේ පන්තිය පටන් ගත්තට අපි සාමාන්‍ය පරිදි රට යථාවත් වෙච්ච අවස්ථාවේ නම් සාමාන්‍ය පන්ති කාමරය අපේ ආයතන තුල විද්‍යාලෝකේ ඊට පස්සේ ස්මාර්ට් එකේ ඇක්ටිව් එකේ මේ සාමාන්‍ය පන්ති කාමර තුල අපි ඕගොල්ලෝම හම්බෙනවා. හැබැයි ඊට අමතරව සෑම පාඩමකම ප්‍රශ්න රචනාමය ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න කෙටි ප්‍රශ්න සාකච්ඡා කිරීම සිද්ධ වෙන්නේ ඔන්ලයින් පන්තිය හරහා. එතකොට ඒ අවස්ථාව ඕගොල්ලන්ට හම්බෙන්නේ නොමිලේ. එතකොට මගේ ඔන්ලයින් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න මගේ ඔෆ්ලයින් පන්ති වලට නැත්නම් සාමාන්‍ය පන්ති කාමරයට එක්ක වෙන හැම දිනාටම නොමිලේ අවස්ථාවක් තියෙනවා. මොකක් කරන්නද? ඒ හා සම්බන්ධව එක්කහුලා තමන්ගේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න. එහෙමනම් මේ කියන කාරණා ටික මතක් කරන ගමන් අපි අපේ වැඩේට යන්න. අද දවසේ මම කිව්වා ඔයගොල්ලොත් එක්ක මම පැය එකමාරක් වගේ කාලයක් කටයුතු කරනවා. අපේ මේ සාකච්ඡාව අරගෙන යනවා. මං හිතනවා පුළුවන් නම් මේ කතාව දෙමාපියොත් අහගෙන ඉන්නවනම් මේ විෂයේ තියෙන ගැඹුර, මේකේ තියෙන ව්‍යාප්තිය කොයි ආකාරයෙන්ද කියන එක හා සම්බන්ධව අනිවාර්යෙන් දැනගන්න මේ ආරාධනා කරනවා සියලු දෙමාපියන්ටත් පුළුවන් නම් මේ වෙලාවේ ඉරිදා දවස් උදෑසන උයන්නේ එහෙම පියන්නේ නැහැ. ඒ වුණාට පුළුවන් නම් ඇවිල්ලා දරුවොත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. එතකොට මේ විෂයේ කොච්චර පුළුල් පරාසයක් අපිට කතා බහ කරන්න තියෙනවද කියන එක හා සම්බන්ධව අපි කතා බහ කරනවා. මෙතෙන්දී හඳුන්වා දෙන්න. හරි. අපේ මේ සැලසුම එහෙමනම් අපි වැඩසටහනට යමු. අපේ මේ සැලසුම දරුවනේ මේ අද හා සම්බන්ධවත් වාර විභාග හා සම්බන්ධව සාකච්ඡා කරන්න නෙවෙයි. අපි මේ යන්නේ කවදා හා සම්බන්ධ සැලසුමකටද? 2022 සාමාන්‍ය පෙළ විභාගයට ඕගොල්ලෝ සූදානම් කරන්න. 2022 සාමාන්‍ය පෙළ විභාගයට සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ විෂයට ඕගොල්ලෝ සූදානම් කරන්න තමයි අපේ මේ වැය. මෙතෙන්දී අපි ඕගොල්ලොන්ව සම්පූර්ණයෙන්ම විභාගයට සුදුසු වන ආකාරයට සැලසුම් කරනවා. එතකොට මගේ වැඩසටහන තුල ඕගොල්ලොන්ට තේරෙවි, ඕගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් වේවි අපි කොයි වගේ සැලසුම් සහගත ගමනක්ද මේ යන්න සූදානම් වෙන්නේ කියලා. මේ වෙනකොට හැමතැනම හතු පිපෙන්න වගේ ඔන්ලයින් ක්ලාස් හැමතැනම පටන් ගන්න තියෙනවා. ඊගාවට ටියුෂන් වලින් ෆේල් වෙච්ච මිනිස්සුත් ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න තියෙනවා. එතකොට අපි එහෙම නෑනේ. එතකොට අපි ටියුෂන් එකේ සාමාන්‍ය පන්ති කාමරය තුල යම්කිසි කාර්යයක් ඉෂ්ට කරගෙන යන ගමන්. ඒක නිසා ආවට ගියාට සැලසුමක් නැතුව මේ වැඩේ සිද්ධ කරන්න කැමති නැති නිසා තමයි පොඩ්ඩක් කල් ගත්තේ. සැලසුමක් අනුව අපි ඕගොල්ලෝගේ අවශ්‍යතාවයට පිළිතුරු දෙන්න සූදානම්. හරි. අපි ඉතිහාසයේ විෂය ඉගෙන ගත්ත පහුගිය කාලේ. හැබැයි ඉතිහාස විෂය පහුගිය කාලේ අපි ඉගෙන ගත්තට අපි දන්නේ නැහැ මේ 10 11 ශ්‍රේණිය කොයි ආකාරයෙන් සකස් වෙලාද කියලා. හැබැයි මේ වෙනකොට දැනුවත් වෙච්ච මිනිස්සුත් ඇති. හැබැයි මේ තැනදී මූලික විදිහටම අපි අද සාකච්ඡා කරනවා, අපි කතා බහ කරනවා 10 වසරේ විෂය නිර්දේශ කොයි ආකාරයෙන් සකස් වෙලා තියෙද කියන කාරණා. ඒ විතරක් නෙමෙයි. ඕගොල්ලන්ට පැහැදිලිවම විෂය නිර්දේශය සකස් වෙන හැටි, ප්‍රශ්න පත්‍රය සකස් වෙන හැටි, ප්‍රශ්න පත්‍රයේ තුල ආකෘතික ප්‍රශ්නයක් ගොඩනගෙන හැටි, අපි උත්තර ලියන්න ඕනි ආකාරය ආදී සෑම අංශයක් පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු කරනවා. එතකොට මූලික විදිහටම අපි අපේ කටයුත්ත මෙතෙන්දී ඉදිරියට අරගෙන යන දැන් මෙන්න මේ කාරණාව කියනවා. ඉදිරියේදී මෙතන තියෙන්නේ දුරස්ත වුණාට සාකච්ඡාවක්. ඕගොල්ලන්ට මම අවස්ථාව දෙන අවස්ථාවලදී ඕගොල්ලෝ මායික මොකක් කරන්න පුළුවන්ද? සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. අර සාමාන්‍ය පන්ති කාමරයේ
තුල සිද්ධ වෙන කාර්යම මෙතෙන්දි සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි යන් අපේ ප්‍රසන්ටේෂන් එකට. ප්‍රසන්ටේෂන් එකට යන ගමන් අපි අපේ කටයුතු ටික අපේ වැඩසටහන අපි නරඹමු. හරි. ප්‍රසන්ටේෂන් එකත් එක්ක. හරි. මාතෘකාව අපි එතනින්ම පටන් ගමු. 10 ශ්‍රේණිය. ඉතිහාසයේ විෂය. අපේ කට්ටියට මේ වචනේ අරුම පුදුම නැහැ. මොකක්ද? සමාජීය විද්‍යා අධ්‍යයන කල්ප. දැනට අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා ටියුෂන් පටන් ගද්දි මම දුන්නු නම මගේ පන්තියට. ඒකට හේතුව මේක ඇතුලේ සියලු විශේෂේෂ්ඨයන් සමාජීය සත්වයක් විදිහට ජීවත් වෙන ඔබට අපිට ජීවත් වෙන්න අවශ්‍ය සියලු දැනුම සංකල්පයන් අපි මෙතෙන්දි දෙන්න උත්සාහ කරනවා. ඒක නිසා අපි මේ කතා බහ කරන්නේ සමාජීය විද්‍යාවක් පිළිබඳව. ඒ කියන්නේ මේක මේ සමාජයත් එක්ක ගොඩ නැගිච්ච විෂය සම්ධාරයන් වල එකක්. ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඉතිහාසය කියලා කියන්නේ සෑම විෂයකම මව්. සෑම විෂයකම මව් තමයි ඉතිහාසය. ගණිතයට බෑ ඉතිහාසය අමතක කරලා වැඩ කරන්න. විද්‍යාවට බෑ ඉතිහාසය අමතක කරලා වැඩ කරන්න. සෑම විෂයකම මූල තැන තියෙන්නේ මූලය තියෙන්නේ ඉතිහාසය තුල. අන්න එහෙමනම් ඉතිහාසය කියන්නේ සෑම විෂයකම මව් කියන එක අපිට හඳුන්වන්න සිද්ධ වෙනවා. ඉතිහාසය කියන්නේ ගෘහයක්. ඒ ගෘහය තුළ තියෙන එක් අංග තමයි අනිකුත් විෂය සම්ධාරයන්. ඇයි හේතුව මේ සෑම විෂයක්ම සොයාගනු ලැබුවේ කවදා තුලද? ඉතිහාසය තුල. අද උසස් පෙළ සිසුන් ඉගෙන ගන්න ජෛව විද්‍යාව, නැත්නම් ජීව විද්‍යාව, නැත්නම් භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, නැත්නම් අපි කියන පරිගණක තාක්ෂණය, මේ සෑම තැනකටම හැම විෂයකම කෙරවලක මොකක්ද තියෙන ඉතිහාසයක් තියෙනවා. එහෙමනම් දරුවනේ ඉතිහාසය කියන දේ අමතක කරලා අපිට ගමනක් නැහැ. ඒක නිසා ඉතිහාසයේ විෂය පාසල් පද්ධතියට පසුගිය කාලවකවානුව තුළ අනිවාර්ය විෂයක් වශයෙන් හඳුන්වා දෙන්නේ ඒ නිසා. යම්කිසි රටකට යම්කිසි ජාතියකට පැවැත්මක් අවශ්‍යයි නම් ඒ පැවැත්ම ගොඩනගා ගන්න පුළුවන් ආකල්පමය සංවර්ධනයක් ගොඩනගා ගන්න පුළුවන් එකම තැන ඉතිහාසයේ විෂය කියන එක මතක තියාගන්න. එහෙමනම් පුද්ගලයා තුළ විෂය දැනුමක් නෙමෙයි මේ තුළ ආකල්පමය සදාචාරාත්මක සංවර්ධනයක් සිද්ධ කරන්න විෂය පද්ධතිය තුළ උත්සාහ කරනවා කියන එකත් මතක් කරමින් අපි ඉස්සරහට යමු. ඉතිහාසයේ විෂය හඳුන්වා දීමේ සම්මන්ත්‍රණය. ඉතිහාසයේ විෂය හඳුන්වා දීමේ විශේෂ සම්මන්ත්‍රණය. මෙතෙන්දී මූලික විදිහටම ඉතිහාසයේ විෂය කියන්නේ මොකක්ද? ඉතිහාසයේ විෂය තුළ අන්තර්ගත කරුණු කාරණා මොනවද? ඒ විතරක් නෙමෙයි. ඉතිහාසයේ විෂයේ නිර්දේශය මොනවද? ඉතිහාසයේ විෂය හඳුන්වා දීමේ සම්මන්ත්‍රණය. එතකොට මොකක්ද වෙන්නේ? විෂය නිර්දේශය. ඒ විතරක් නෙමෙයි. අපි මෙතෙන්දී අද සාකච්ඡා කරනවා විෂය නිර්දේශය හා සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි අපොස සාපෙළ ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය. අපි මේ සූදානම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න. ඒ ප්‍රශ්න පත්‍රය කොයි ආකාරයෙන් සකස් වී තිබේද කියන එක හා සම්බන්ධව අධ්‍යයනය කිරීමක් මෙතෙන්දී සිද්ධ වෙනවා. එතකොට ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කොයි ආකාරයෙන්ද කියන එක තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරනවා රචනාමය ප්‍රශ්නික ව්‍යුහය කොහොමද කියන කාරණා. එතකොට දරුවනේ අද අපේ සාකච්ඡාව ප්‍රධාන මාතෘකා තුනක් යටතේ ගොඩනගෙනවා. එකක් තමයි විෂය නිර්දේශය, අනිත් එක සාමාන්‍ය අපොස සාපෙළ නැත්නම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කොහොමද? ඒ විතරක් නෙමෙයි රචනාමය ප්‍රශ්නයේ ව්‍යුහය කොහොමද? රචනාමය ප්‍රශ්නයක් කොයි ආකාරයෙන් සකස් වෙලා තියෙයිද? එහෙමනම් අපි යන්නේ ඒකක් ගන්න. ඒකක් ගන්න යන ගමන ඇතුලේ අපි කොයි ආකාරයෙන් ලකුණු රැස් කරගන්න ඕනිද? ඒ විතරක් නෙමෙයි ඒක විතරක් නෙමෙයි අපේ අරමුණ, ඊට වඩා එහාගේ අරමුණු ටිකකුත් අපි ගාව තියෙනවා. එහෙනම් මේ කියන කාරණා පිළිබඳව අද අපි අපේ සාකච්ඡාව තුළ ඉදිරියට පවත්වාගෙන යමු. හරි. එහෙමනම් අපි ඊළඟට යමු. විෂය නිර්දේශය. දැන් බොහෝ පිරිසකට අච්චුපත හම්බෙලා ඇති. නැත්නම් අපි කියනවා පෙළපොත හම්බෙලා ඇති. හැබැයි පෙළපොත හම්බෙච්ච නැති පිරිසකුත් ඉන්නවා. එතකොට පෙළපොත හම්බෙච්ච නැති පිරිස මම එක දෙයක් කියනවා, ලබන සතියේ අපි පන්තිය පටන් ගන්නකොට අන්තර්ජාලය හරහා අධ්‍යාපන ප්‍රකාශනයකට ගිහිල්ලා පෙළපොත ඩවුන්ලෝඩ් කරගෙන
print out එකක් පෙළ පොතේ පළවෙනි පාඩම විතරක් download කරන්න පුළුවන්. ඒක download කරගෙන පළමු පාඩමේ print out එකක් තමන්ගේ අතේ තියාගන්න. අද දවසේ මම මගේ මේ සම්මන්ත්‍රණයෙන් සහභාගී වෙන ඔය හැමෝටම වගකීමක් අවස්ථාවක් පවරනවා ලබන සතියේ ටියුට් එක එක්ක වැඩ කරද්දී කොයි ආකාරයෙන් පාඩමට සම්බන්ධ වෙන්න ඕනද කියන එක හා සම්බන්ධව දැනුවත් කරන්න. හරි. විෂය නිර්දේශයේ පළවෙනි ඒකකය මොකක්ද? ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. ජනවාරි මාසේ මුල් සතියේ ඉඳලා අපි මේ ඒකකයේ සාකච්ඡා කරනවා. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. ඇයි හේතුව? ඉතිහාසය කියලා කියන්නේ අතීතය පිළිබඳ කතාවක්. ඉතිහාසය තුළ අපි කරන්නේ අතීතය පිළිබඳව සාකච්ඡාවක්. ඒතකොට ඉතිහාසය තුළ සිද්ධ කරන මේ අතීත සාකච්ඡාව නැත්නම් අතීතයේ නැවත සොයා බැලීම නැත්නම් අතීතය හා සම්බන්ධ ගවේෂණයක් මේකදී සිද්ධ කරනවා. ඒ ගවේෂණය තුළ දරුවනේ අපිට ප්‍රධාන විදිහටම අතීතය තුළ කාලය සහ අවකාශය පිළිබඳ අධ්‍යයනයක් සිද්ධ කරන්න වෙනවා. එතකොට කාලය සහ අවකාශය පිළිබඳ අධ්‍යයනයක් සිද්ධ කරද්දී මේ වචනවල තේරුම කොයි ආකාරයෙන්ද කියන එක හා සම්බන්ධව මම පාඩම ඇතුලේ විස්තර කරනවා. ඉතිහාසය කියන්නේ අතීතය පිළිබඳ අධ්‍යයනයක්. එතෙන්දී කාලය සහ අවකාශය පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඒතකොට කාලය සහ අවකාශය පිළිබඳව කාලය කියන්නේ යම්කිසි කාලවකවානුවක්. ඒ කාලවකවානුව තුළ සිද්ධ වෙච්ච සිදුවීම් වලට අපි කියනවා දරුවනේ අවකාශය කියලා. එහෙනම් ඒ කාලය සහ අවකාශය පිළිබඳ අධ්‍යයනයක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. එහෙනම් මේ කාලය හා අවකාශය පිළිබඳ අධ්‍යයනය සිද්ධ කරද්දී අපිට සිද්ධ වෙනවා යම්කිසි දේවල් යොදා ගන්න. විවිධ දෑ යොදා ගන්න. ලිඛිත මූලාශ්‍රයක් වෙන්නත් පුළුවන්, ලිඛිත සාධක වෙන්නත් පුළුවන්, භෞතිකමය වශයෙන් ඉදි කරපු දේවල් වෙන්නත් පුළුවන්. ලිඛිතමය වශයෙන් තියෙන දේවල් භෞතිකමය වශයෙන් සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. තහවුරු කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඉතිහාසය කියලා කියන්නේ අතීතය පිළිබඳ අධ්‍යයනයක් නම් ඉතිහාසය කියලා කියන්නේ කාලය සහ අවකාශය පිළිබඳ හැදෑරීමක් නම් ඒක හදාරන්න ඒ කාලය තුළ ඒ අවකාශය තුළ ජීවත් නොවිච්ච අපිට ඒක හදාරන්න අත්‍යවශ්‍ය වෙනවා මූලාශ්‍ර කියන සාධකය. එහෙමනම් මූලාශ්‍ර කියලා කියන්නේ ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දෑ තමයි මූලාශ්‍ර කියලා කියන්නේ. ඉතිහාසය අධ්‍යයනය සඳහා යොදා ගන්නා දෑ. ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා දෑ මූලාශ්‍ර. ප්‍රතිනිර්මාණය නැවත ගොඩනගන්න. සිද්ධ වෙච්ච දේවල් නැවත කතාවක් විදිහට ගොඩනගන්න යොදා ගන්න දේ මූලාශ්‍ර විදිහට හඳුනා ගන්න. එහෙමනම් අන්නේ මූලාශ්‍ර මොනවද? මූලාශ්‍ර වලින් තියෙන ප්‍රයෝජන මොනවද? ඒ විතරක් නෙමෙයි ඒ මූලාශ්‍ර අධ්‍යයනය තුළින් අපිට ලැබෙන වාසි සහගත තත්ත්වයන් මොනවද කියන එක හා සම්බන්ධව අපි මෙහිදී සාකච්ඡා කරමු. පැහැදිලිද? එතකොට මූලික විදිහටම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන්නේ මොනවද කියන එක අපි පළවෙනි ඒකකය තුල හඳුනා ගැනීමක් සිදු කරනවා. ඒ කියන්නේ අද අපි මේ කරන වැඩේම තමයි. අපි ඉතිහාසයේ විෂය ඉගෙන ගන්න යන්නේ 6 7 8 9 ඉගෙන ගත්තා. හැබැයි අපි මේ කරන්න හදන්නේ ඒ ඉගෙන ගන්න අලුතෙන් ඉගෙන ගන්න හදන මේ අලුත් ක්‍රමවේද අලුත් සංකල්ප පිළිබඳව අද ගවේෂණයක් කරන්න හදන්නේ. එහෙමනම් අද මේ යන්නේ සියලු මූලාශ්‍ර හඳුන්වා දීම. හරි. එහෙනම් ඉතිහාසයේ මූලාශ්‍ර හඳුන්වා දීම තමයි පළවෙනි ඒකකය. දෙවෙනි ඒකකය ශ්‍රී ලංකාව ජනාවාස වීම. එතකොට අපි ජනාවාස වුණේ කොහොමද? ශ්‍රී ලංකාවේ මිනිස් වාසයන් ආරම්භ වුණේ කොහොමද? කියන සාධකය. අපි 6 වසරේදී පෘථිවි ආරම්භය හා සම්බන්ධව ඉගෙන ගත්තා. පෘථිවි ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියන එක හා සම්බන්ධව ඉගෙන ගත්තා. එතකොට පෘථිවි ආරම්භයත් එක්ක පෘථිවි ආරම්භය තුල මූලික විදියටම මේ ක්‍රියාවලිය අපි හඳුනාගත්තා. කොයි ආකාරයෙන් පෘථිවිය ඊට පස්සේ ජනාවාසයන් නැත්නම් ජෛව සාධකයන් නැත්නම් අපි කියන ජීවීන්ගේ බිහිවීම හා සම්බන්ධව 6 වසරේදී ඉගෙන ගත්තා. එතකොට ඒ ජීවීන්ගේ බිහිවීමෙන් පස්සේ මොකද වෙන්නේ? අපි දන්නවා ඩයිනෝසර්ලා වඳ වුණා කියලා. මාත් එක්ක එක්කව වෙලා හිටපු ගොඩක් කණ්ඩායමකට මේ වීඩියෝ එක බලන්න හම්බුණා. ඩයිනෝසර්ලා වඳ වෙලා ඊට පස්සේ උල්කා වර්ෂාවත් එක්ක ඊට පස්සේ ශීරපයින් විතරක් ඉතුරු වුණා කියලා අපි දන්නවා. ඒ ඉතුරු වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතුරු වෙලා මේ ශීරපයින් ටික ක්‍රමිකව විකාශනය වෙන්න පටන් ගත්තා. අපි කිව්වා ඒ ඇතුලේ විකාශනය තුළ පරිණාමය කරන ක්‍රියාවලියට පින් සිද්ධ වෙන්න අපි කියන කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. පැහැදිලිද? ඩයිනෝසර්ලා හිටියනම් ජීවීන් මිනිසු කියන ජීවීන් කොටසක් මේ වෙනකොට පෘථිවියේ නැති වෙන්න තිබුණා. ඒතකොට අන්නේ ජීව ඒ කියන්නේ අන්නේ මිනිස් ගහණය අප්‍රිකානු වනාන්තර ප්‍රදේශවල අර චිම්පන්සි විශේෂයකින්
පරිණාමය වෙන්න පටන් ගත්තු ඒ වානර කණ්ඩ නැත්නම් ඒ කියන මානවයින් පිරිස නැත්නම් මානවයින් බවට පත් වෙච්ච ඒ වානර කණ්ඩායම ක්‍රමිකව වෙනස් වෙච්ච කණ්ඩායම ක්‍රමිකව විකාශනය වෙනවා. ඒ විකාශනය වීම හෝමෝ සාපියන් දක්වා ව්‍යාප්ත වෙනවා. එතකොට ආදිකාලීන හෝමෝ සාපියන් වරු ලංකාවට එනවා. ඒ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනාවාස ඇති කර ගන්නවා. ජීවත් වෙන්න පටන් ගන්නවා. එතෙන් පටන් ඓතිහාසික යුගයේ ආරම්භය හා සම්බන්ධව මුල් ඓතිහාසික යුගය හා සම්බන්ධ වෙනකන් මිනිස්සු මේ පොළවේ මේ භූමියේ අපේ මේ ලක් දෙරණේ මිනිස් වාසයන් ඇති වුණේ කොහොමද කියන එක හා සම්බන්ධව සාකච්ඡාවක් දරුවනේ අපි සිද්ධ කරනවා දෙවැනි ඒකකය තුල. අපි තුන්වෙනි ඒකකය ඒ ජනාවාස ඇති කරගත්තු මිනිස්සු ක්‍රමිකව දියුණු වෙලා ඓතිහාසික ක්‍රියාවලිය තුල ඓතිහාසික යුගය තුල ඓතිහාසික කාලවකවානුව තුල තමන්ගේ පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න තියෙන දේශපාලනික ක්‍රියාවලිය සකස් වුණේ කොහොමද? රාජ්‍ය කියන සංකල්පය බිහි වුණේ කොහොමද? රජු බිහි වුණේ කොහොමද? රාජ්‍යත්වයේ උරුම වුණේ කොහොමද? රජුගේ විදේශ ප්‍රතිපත්ති කොහොමද? රජුගෙන් ජනතාවට ඉතු වෙච්ච සේවාවන් මොනවද කියන ආදී විවිධ සංකල්පයන් පිළිබඳව අපි තුන්වෙනි එකකේ ඉගෙන ගන්නවා. මොකක්ද? ශ්‍රී ලංකාවේ දේශපාලන බල විකාශනය කියන ඒකකය තුල. හතරවෙනි ඒකකය ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. මේ ජනාවාස වෙච්චි මිනිස්සු අනුරාධපුර පොළොන්නරු යුගයන් තුල කොයි ආකාරයෙන් ජීවත් වුණාද? ඒ ජනාවාසයන් කොයි ආකාරයෙන් සකස් වෙලා තිබුණාද කියන කාරණාව. ඒ ජනාවාසයන් වල පරිපාලනය, ඒ ජනාවාසවල ආර්ථිකය, ඒ ජනාවාසවල සංස්කෘතික රටාව කියන කාරණාව ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරනවා. එතකොට දැන් තේරෙනවා මේ හැම පාඩමක්ම එකින් එකට සම්බන්ධතාවයක් තියෙනවා. මේක අඛණ්ඩ ගලා යාමක්. එතකොට මේ ඉතිහාසය කියලා කියන්නේ අතීතය පිළිබඳව අධ්‍යයනය කරනු ලබන පැහැදිලිවම දරුවනේ කතාවක්. ඒ කතාව තමයි අපි මේ අද ඉඳන් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. එහෙනම් ඊළඟ මාතෘකාව මොකක්ද? මූලික විදිහටම අපි ඉදිරි කොටසට යමු. එතකොට අපි පළවෙනි වාරය තුල අපේ විෂය නිර්දේශය තුලේ ඒකක හතරක් අධ්‍යයනය කරනවා. පළවෙනි වාරය තුල අපේ විෂය නිර්දේශය තුලේ ඒකක හතරක් අධ්‍යයනය කරනවා. එකක් ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර, දෙක ශ්‍රී ලංකාව ජනාවාස වීම, තුන ශ්‍රී ලංකාවේ දේශපාලන බල විකාශනය කොහොමද, ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකා සාකච්ඡා කිරීමක් සිද්ධ වෙනවා අපි පළවෙනි වාරය තුල. එතකොට මේ කියන පාඩම් හතරම අපිට අයිති වෙන්නේ මොන කාලවකවානුවටද? පළවෙනි වාරයට. පැහැදිලිද? එතකොට විශාල විෂය කොටසක් අපිට තියෙන පීරියඩ් 3ක කාලයක්. අපිට සතියකට තියෙන පීරියඩ් 3යි. එතකොට සතියකට තියෙන පීරියඩ් 3ක සතියකට අපි හම් වෙන පැය දෙකක් ඇතුලේ වැඩ කරලා මේ පාඩම් හතරම අපි අවසන් කරලා තියන්න අවශ්‍යයි. ඒක නිසා හොඳ සූදානමක්, හොඳ සංවිධානාත්මක භාවයකින් තොරව මේ ගමන අපිට යන්න බෑ. ඒක මතක් කරනවා. අපි ඊගාවට යන දෙවෙනි වාර්තේ තියෙන පාඩම් ටික බලන්න. දෙවෙනි වාර්තේ පාඩම් 3ක්. මොනවද? ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය. 8 වසරේ මාත් එක්ක එක්කහුව වෙලා හිටපු මගේ දුවා දරුවෝ දන්නවා මම මේ පාඩම පටන් මේ ගැන මම පෙරනිමිති පළ කරලා තිබුණා. මොකක්ද? 8 වසරේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය, ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණය හා කලාව කියන පාඩමේ වර්ධනීය අවස්ථාවක් ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන කොටස. එතකොට මෙතෙන්දී අතීත තාක්ෂණය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. ජල කළමනාකරණය, වාස්තු විද්‍යාව, ලෝහ නිස්සාරණය මෙවැනි අතීත තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමක් දරුවනේ අපි සිද්ධ කරනවා 5 වෙනි පාඩම තුල. අපේ 6 වෙනි පාඩම ඓතිහාසික දැනුම හා ප්‍රායෝගික ආදේශනය. අර ඓතිහාසික වශයෙන් අපි ගවේෂණය කරපු දැනුම අපි කොහොමද අපේ ජීවිතවලට ආදේශ කරගන්නේ කියන කාරණාව 6 වෙනි පාඩම ඇතුලේ අපි සාකච්ඡා කරනවා. 7 වෙනි පාඩම වියලි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම. වියලි කලාපයේ පැරණි නගර පිරිහීම ඒ විතරක් නෙමෙයි අලුතෙන් රාජධානි ඇතිවීම. ඒ කියන්නේ අනුරාධපුරය පොළොන්නරුව බිඳ වැටෙනවා. බිඳ වැටිලා දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ කියන නව රාජධානි බිහි වෙනවා. මේකට අපි කියනවා
රාජධානි නිර්ත දිගට සංක්‍රමණය වීම නැත්නම් රාජධානි නිර්ත දිගට විතැන්වීම කියලා. අන්නේ රාජධානි නිර්ත දිගට සංක්‍රමණය වීම තුළ මේ රටේ ඇති වෙච්ච දේශපාලනික ආර්ථික සමාජීය වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමක් අපි මෙතෙන්දි සිදු කරනවා. එහෙමනම් දෙවනි වාරෙදී මෙන්න මේ කියන ඒකකයන් අපි සාකච්ඡා කරනවා. බලමු තුන්වෙනි වාරේ පාඩම් ටික. තුන්වෙනි වාරෙට පාඩම් 3යි. මොනවද? මහනුවර රාජධානිය. 8 වසරේදී අපි ඉගෙන ගත්තු දෙවනි ඒකකය. පුනරුදය. 8 වසරේදී අපි ඉගෙන ගත්තු තුන්වෙනි පාඩම. හා හතරවෙනි පාඩම. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය. 8 වසරේදී අපි ඉගෙන ගත්තු පෘතුගීසි, 9 වසරේදී පළවෙනි පාඩම ලන්දේසි, 9 වසරේ දෙවෙනි පාඩම ඉංග්‍රීසි හා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. එතකොට දරුවනි ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියන පාඩම කෙලින්ම 11 වසරේ විෂය නිර්දේශයත් එක්ක සම්බන්ධයි. ඒ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමක් සිදු කරනවා. එහෙමනම් අපි මූලික විදිහටම මෙතෙන්දී මහනුවර රාජධානිය, ඒ විතරක් නෙමෙයි පුනරුදය, ඊට පස්සේ ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියන කාරණා පිළිබඳව විෂය නිර්දේශ හා සම්බන්ධව සාකච්ඡා කරනවා. එහෙනම් මේ කතා කරේ තුන්වෙනි වාරයට අදාළ පාඩම් ටික. ඔය ඉතා වේගයෙන්, ඉතාමත් ඉක්මනින් අපි කතා කරගෙන ගියේ මොකක් හා සම්බන්ධවද? විෂය නිර්දේශය හා සම්බන්ධව. එහෙනම් අපි ඉස්සරහට යමු. මෙතන පාඩම් 10 විතරක් නෙවෙයි. පාඩම් 10 විතරක් නෙවෙයි දරුවනේ. මෙතෙන්දි අපිට එයින් එහා ගිය ව්‍යාප්තියක් ගැන කතා කරන්න වෙනවා. අපි මෙතෙන්දි සිතියන් ටික වෙනම හදාරන්න සිද්ධ වෙනවා. සිතියන් ටික රූප හඳුනා ගැනීම ටික වෙනම කරන්න වෙනවා. එතකොට මේ පීරියඩ් 3 නැත්නම් මේ පැය දෙක ඇතුලේ මම අහනවා මේ කියන සියලු විෂය කොටස් ටික කරන්න පුළුවන් වෙයිද කියලා. පාඩම් ටික මට ඉවර කරන්න පුළුවන් වුණාට ඒකේ ඵලදායීතාවයක් තියෙන්න අවශ්‍යයි. මම ඕගොල්ලන්ව සූදානම් කරන්නේ 10 විෂය නිර්දේශයට. 11 විෂය නිර්දේශයට සාමාන්‍ය පෙළ විභාගෙට. එතකොට ඒ සූදානම තුල පැහැදිලිවම සලසුම් සහගත ක්‍රමවේදයක් එක්ක නොගියොත් අපිව අමාරුවට යනවා දරුවනේ. ඒ කියන්නේ පාඩම් ටික ඉවර කරගන්න බෑ. මම දැනුවත්ව නියම කාලය තුල මේ 10 විෂය නිර්දේශයේ මේ වෙනකන් කාටවත් ඉවර කරන්න බෑ. එච්චර විෂය කරුණු ප්‍රමාණයක් මේකේ අන්තර්ගතයි. පෙළක් සිසුන්ගේ 6-7 දැනුමත් හදාගෙන තමයි උඩහට එන්න ඕනේ. ඒක නිසා මට ඕගොල්ලෝ සහයෝගයක් දෙන්න අවශ්‍යයි මේ කාලවකවානුව තුළ මේ විෂය නිර්දේශය ආවරණය කරන්න. ඒ කියන්නේ මම පවරන වැඩ නිසි කලට නිසි වෙලාවට මට කරලා දෙන්න වෙනවා. එහෙම දුන්නොත් ඕගොල්ලොත් එක්ක මේ ගමන මට පහසුවෙන් යන්න පුළුවන්. පැහැදිලිද කියන එක? එහෙනම් දැන් දන්නවා පාඩම් ටික මොනවද? ඒ පාඩම් ටිකේ පළවෙනි වාක්‍ය, දෙවෙනි වාක්‍ය, තුන්වෙනි වාක්‍ය, තුන්වෙනි වාර වෙනකන් තියෙන වැඩ මොනවද කියන එක ගැන. හරි. ඔන්න මම සරලව විෂය නිර්දේශ හඳුන්වා දුන්නා. දැන් අපි යනවා ප්‍රශ්න පත්‍රයේ මොඩල් එක ගැන හදාගන්න. ප්‍රශ්න පත්‍රයේ මොඩල් එක. කොයි ආකාරයෙන් ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සකස් වෙලා තියෙද කියන කාරණාව ගැන කතා කරා. අපස සාපේල ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය. හරි. පළමු පත්‍රය. මාව ඇහෙනවා ඇති, මාව පේනවා ඇති. අපිට ප්‍රශ්න පත්‍රය තුල අපේ පැය 4ක පේපර් එකක් තියෙනවා. අපි ලොකු පේපර් එකකට උත්තර ලියන්නේ පැය 4ක්. පළමු පත්‍රය කෙටි ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝගේ වචනේ. පළමු පත්‍රයට පැයක කාලයක් තියෙනවා. පළමු පත්‍රයට පැයක කාලයක් තියෙනවා. පළමු පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පළමු පත්‍රයට පැයක කාලයක් පමණක් නෙමෙයි. අහගන්න කියන එක මේ පැය ඇතුලේ මෙච්චර කාලයක් උත්තර ලිව්වේ කෙටි ප්‍රශ්න කීයකද? පැයකට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ කෙටි ප්‍රශ්න පත්‍රය ඇතුලේ ඔයගොල්ලෝ ප්‍රශ්න කීයකට උත්තර ලිව්වද? ප්‍රශ්න 20යි අපිට 9 වසරේදී. දැන් අපිට පැයක් ඇතුලේ කෙටි ප්‍රශ්න කීයකට උත්තර ලියන්න වෙනවද? පැයක් ඇතුලේ කෙටි ප්‍රශ්න 40කට උත්තර ලියන්න වෙනවා. ඒ කෙටි ප්‍රශ්න 40ට අපිට පැයක කාලයක් දෙනවා. ඒක වෙනම පත්‍රයක්, වෙනම පේපර් එකක්. ඒක අපි කියනවා පළමු පත්‍රය. එතකොට පළමු පත්‍රය ඇතුලේ කෙටි ප්‍රශ්න 40ක්, පැයක කාලයක්, ලකුණු දෙක බැගින් ලකුණු කීයක්ද? ලකුණු දෙක බැගින් ලකුණු 80ක්.
පැහැදිලිද කියන එක? ලකුණු දෙක බැගින් ලකුණු 80ක් හම්බ වෙනවා පළමු පත්‍රයට. හරි ප්‍රසන්ටේෂන් එකට යන්න. එතකොට පළමු පත්‍රය අපොස සාමාන්‍ය පෙළ ඉතිහාසයේ ව්‍යුහය ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පළමු පත්‍රය බලන්න කීයද කියලා. බහුවර්ෂණ ප්‍රශ්න 40යි කාලය පැය 1යි. එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ලකුණු 80ක්. එතකොට අපි සූදානම් වෙන්නේ 10 සහ 11 සම්පූර්ණ විෂය නිර්දේශයේ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න පත්‍රය තුල ලකුණු 40 ගන්න සියලු පාඩම් පිළිබඳව හොඳ දැනුමකින් යුක්ත වෙන්න වෙනවා. ඒ සඳහා මගේ 10 විෂය නිර්දේශයේ පළවෙනි පාඩමේ සිට 6 වෙනි පාඩම දක්වා සැකසිච්ච බහුවර්ණ ප්‍රශ්න 300ක පේපර් එකක් තියෙනවා. ඊට පස්සේ 6 වෙනි පාඩමේ ඉඳන් 10 වෙනි පාඩම වෙනකන් සැකසිච්ච බහුවර්ණ ප්‍රශ්න 150ක පේපර් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආපහු 11 වසර විෂය නිර්දේශය සඳහා සැකසිච්ච වෙනම සාමාන්‍ය පෙළ විභාගේ ලං වෙද්දී සූදානම් කරපු බහුවර්ණ ප්‍රශ්න 400ක එකතුවක් තියෙනවා. එතකොට අපි අවම වශයෙන් විභාගයට යද්දී ඔය කිව්ව විදිහට ආසන්න වශයෙන්ම බහුවර්ණ ප්‍රශ්න කෙටි ප්‍රශ්න 1000කට උත්තර ලියලයි අපි යන්නේ. ඒ කෙටි ප්‍රශ්න 1000 අපි වැඩි කොටසක් මොකක් කරනවද? කටපාඩම් කරනවා. එතකොට මේ ලකුණු 40 ගන්න අපිට අපහසු නෑ. මේ ලකුණු 40 එකතු කරගන්න අපිට අපහසු නෑ. මේ ලකුණු 40 එකතු කරගන්නවා කියලා කියන්නේ නැත්නම් මේ ලකුණු 80 එකතු කරගන්නවා කියලා කියන්නේ අපිට ඒකක් ගන්න තව ගන්න තියෙන්නේ ඊටාම අඩු ලකුණක්. අපි ඊළඟ ප්‍රශ්න පත්‍රය තුල ඒ කරුණු කාරණා සාකච්ඡා කරමු. එහෙමනම් පළමු පත්‍රය බහුවර්ණ ප්‍රශ්න 40කින් යුක්තයි. කාලය පැය 1යි. එක් ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ලකුණු 80ක් හම්බ වෙනවා. 80 වෙන්නේ කොහොමද? මම මේක 40ක් කිව්වේ කොහොමද කියන එක සාකච්ඡාව ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන්. හරි. දෙවන පත්‍රය. දෙවන පත්‍රය කියලා කියන්නේ අපේ රචනාමය ප්‍රශ්න පත්‍රය. මේකේ කාලය පැය 3යි. පැය 3ක් හම්බ වෙනවා පේපර් එකට උත්තර ලියන්න. එතකොට රචනාමය වශයෙන් රචනාමය ප්‍රශ්න 5ක් උත්තර ලියන්න ඕනි. එතකොට ඒ ප්‍රශ්න 5ත් එක්ක එක් අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. රචනාමය ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනි. ඒ ආකෘතියෙන් මිදිච්ච පළමු ප්‍රශ්නේ අනිවාර්යයි. එතකොට පිළිතුරු සපයන්න ඕනි ඔක්කොම ප්‍රශ්න සංඛ්‍යාව රචනාමය ප්‍රශ්න 5කටත් එක් අනිවාර්ය ප්‍රශ්නයකටත් පිළිතුරු සැපිය යුතුයි. පිළිතුරු සැපිය යුතු මුළු ප්‍රශ්න සංඛ්‍යාව ප්‍රශ්න 6ක්. එතකොට මගේ දරුවනේ තේරුම් ගන්න. කාලය පැය 3යි. ප්‍රශ්න 6යි. එතකොට එක් ප්‍රශ්නයකට විනාඩි 30ක කාලයක් හම්බ වෙනවා. උපරිම වශයෙන් එක ප්‍රශ්නයකට හම්බෙන්නේ විනාඩි 30ක කාලයක්. එතකොට තේරුම් ගන්න දෙවන පත්‍රය කොයි ආකාරයෙන්ද කියන එක. දෙවන පත්‍රය කාලය පැය 3යි. රචනාමය ප්‍රශ්න 5ක්. එක් අනිවාර්ය ප්‍රශ්නයක්. ප්‍රශ්න 6ක් ඔක්කොම ප්‍රශ්න 6ට මොකක් වෙනවද? විනාඩි 30 බැගින් තමයි අපිට හම්බ වෙන්නේ. හිතලා බලන්න දැනුමින් සන්නද්ධ නැත්තම් සංවිධානගත නැත්තම් උත්තර ලියලා පුරුදු නැත්තම් මේ ප්‍රශ්න ටිකට මේ කාලය තුල ලියලා අපේ ටාගට් එක ඒකට යන්න පුළුවන් වේද කියන කාරණාව. හරි. එහෙමනම් අපි ඊගාවට යමු. දෙවන ප්‍රශ්න පත්‍රයේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක. දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. මම කිව්වා දෙවන ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් යුක්තයි. මේකේ පළමු කොටස පළමු ප්‍රශ්නය අනිවාර්යයි. කියන්නේ පළවෙනි කොටස පළමු ප්‍රශ්නේ පළවෙනි කොටසේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට පළවෙනි කොටසේ තියෙන පළමු ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. මේ දෙවන පත්‍රය ගැනයි සාකච්ඡා කරන්නේ. රචනාමය ප්‍රශ්න පත්‍රය ඕගොල්ලෝගේ වචනේ. රචනාමය ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රය දෙවන කොටසය. අර නැත්නම් අපි කියන දෙවන පත්‍රය පළවෙනි කොටස පළවෙනි ප්‍රශ්නේ බලන්න ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති දෙවන පත්‍රය. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය.
පළවෙනි කොටසේ පළමු ප්‍රශ්නය අනිවාර්යයි. පළමු ප්‍රශ්නය අනිවාර්යයි. මේකේ කොටස් තුනක්. අපි බලමු මොනවද කියලා. එක අයන්න ලංකා සිතියම ස්ථාන 12ක් ලකුණු කරන්න වෙනවා. ලෝක සිතියමේ ස්ථාන 6ක් ලකුණු කරන්න වෙනවා. ලංකා සිතියමේ ස්ථාන 12කුත් ලෝක සිතියමේ ස්ථාන 6කුත් ලකුණු කරන්න වෙනවා. ලංකා සිතියමේ ස්ථාන 12ට ලකුණු 12කුත් ලෝක සිතියමේ ස්ථාන 6ට ලකුණු 6කුත් හම්බ වෙනවා. හරි? එතකොට ආයන්න ව්‍යුහගත කෙටි ප්‍රශ්න 4ක්. කෙටියෙන් අහන ප්‍රශ්න 4ක්. ඩිමුන්ඩෝ කෘතිය රචනා කළේ මහනුවර රාජධානියේ අවසාන රජු දෙවන ලෝක මහා සංග්‍රාමය තුළ ජර්මනියට නායකත්වයේ සැපයූ නායකයා. ඔය වගේ 1833 ඇති කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. ඔය වගේ කෙටි ප්‍රශ්න කෙටි උත්තර ලියන්න ඕනි ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ 4ට ලකුණු 4යි. ඒ රූපය හා බැඳුණු ප්‍රශ්න 4ක්. ඒ රූපයත් එක්ක ගොඩනැගිච්ච ප්‍රශ්න 4ක් තියෙනවා. ඊට පස්සේ ආයි තියෙනවා B රූපයත් එක්ක ගොඩනැගිච්ච ප්‍රශ්න 4ක්. එතකොට මගේ දරුවනේ තේරුම් ගන්න මේ අනිවාර්ය ප්‍රශ්නේ ලකුණු කීයක්ද? ලකුණු 30ක්. එතකොට දරුවනේ මේක කාටවත් අතාරින්න බෑ. එතකොට ඔය පීරියඩ් 3 ඇතුලේ තමයි ඔය පැය දෙක ඇතුලේ තමයි ලංකා සිතියම අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඔය කාලවකවානුව තුල තමයි ලෝක සිතියම අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඔය කාලවකවානුව තුල තමයි ව්‍යුහගත ප්‍රශ්න වලට සූදානම් කරන්න වෙන්නේ. ඒ විතරක් නෙමේ රූප ටික හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කරලා ඒවෙන් ගොනු වෙන ප්‍රශ්න වලට සූදානම් වෙන්න වෙන්නේ ඔය කාලවකවානුව තුල. එහෙනම් ආදරණීය දරුවනේ තේරුම් ගන්න. තියෙන ලකුණ එකතු කරගන්න කාල කළමනාකරණයේ තියෙන කාරණාව ප්‍රධාන තැනක් ගන්න. එහෙමනම් කාලය කළමනාකරණය කරන්න පුළුවන් සතත අභ්‍යාසය තුලින්. මොකද සතත අභ්‍යාසය නිරන්තර අභ්‍යාසය තුලින්. ඒ තුලින් අපිට පුළුවන් අපේ ශක්තියින් වර්ධනය කරගන්න. අපි නිරන්තරයෙන්ම සිතියම් ලකුණු කරලා තිබුණා නම් අපිට ලකුණු 12 ගන්න එක ගේමක් නෑ. හැබැයි අපි ලකුණු කරන්න පටන් ගන්නවා සිතියම් 10 වසරේ මුලදී. හැබැයි 10 වසරේ අවසානයේ වෙනකොට ජනවාරි මාසේ ලකුණු කරපු සිතියම මතක නැහැ. ඇයි හේතුව? හේතුව තමයි අභ්‍යාසය නිරන්තරයෙන්ම සිද්ධ වෙලා නැහැ. එහෙනම් මෙතෙන්දී ස්වයං අභ්‍යාසය අනිවාර්යයි. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මම මේ වසර ඉඳන් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඉදිරි කාලය තුල ලබා දෙනවා. හරි. මේ කතා කළේ අනිවාර්ය වෙච්චි පළවෙනි ප්‍රශ්නය. අපි ඊළඟට යමු. දෙවනි කොටස දුවේ පුතේ දෙවනි කොටසේ හඳුනා ගන්න තියෙනවා. ඒ කියන්නේ මේ දෙවන පත්‍රයේ දෙවනි කොටස. ප්‍රශ්නාංක 2 ඉඳන් 7 වෙනකන් දෙවනි පත්‍රයට අයිති. පේනව නේද? පහේ ඉලක්කම් දෙකක් වැටලා තියෙනවා මගේ අතේ. ප්‍රශ්න කීයක් තියෙද? ගණන් කරන්නකො 2 3 4 5 නෑ. අයි 6 7. ප්‍රශ්න කීයද ඔක්කොම? ප්‍රශ්න 6යි පුතේ. එතකොට ප්‍රශ්න 6න් අපි අනිවාර්යෙන් ප්‍රශ්න 6 අතරින් ඕනෑම ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕනේ. පැහැදිලිද කියන කාරණාව? ප්‍රශ්න 6න් ප්‍රශ්න 4කට උත්තර ලියන්න වෙනවා. එක ප්‍රශ්නයකට අපිට හම්බෙන්නේ ලකුණු 18යි. විනාඩි 30යි. විනාඩි 30ක් ඇතුලේ ලකුණු 18ක් ගන්න ඔය එක ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕනේ. අර අපි 9 දී ලිව්වාගේ කෙටි උත්තර හරියන්නේ නැහැ. කරුණු දක්වලා හරියන්නේ නැහැ. විශ්ලේෂණාත්මකව මේ උත්තර ටික ලියන්න වෙනවා. ඒ ගැන අපි අද සාකච්ඡා කරමු. එතකොට දරුවනේ මේ කියන ප්‍රශ්න අතරින් මේ කියන ප්‍රශ්න 6 අතරින් ප්‍රශ්න 4කට අනිවාර්යෙන්ම අපිට උත්තර ලියන්න සිද්ධ වෙනවා. පැහැදිලිද කියන කාරණාව? එතෙන්දී හම්බෙනවා මෙන්න මෙහෙම ලකුණක්. කීයක්ද? 4 ගුණ කිරීම 18 72ක්. 4 ගුණ කිරීම 18 72ක්. මොකක්ද? 4 ගුණ කිරීම 18 ලකුණු 72ක්. එතකොට දෙවනි පත්‍රයේ ලංකා ඉතිහාසය පදනම් කරගෙන ගොඩනැගිච්ච කොටසේ
ප්‍රශ්න 4කට උත්තර ලියුවාම අපිට ලැබෙනවා ලකුණු 72ක්. ඊට පස්සේ අපි යන් ඒකේ තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටස මොකද්ද තුන්වෙනි කොටස? තුන්වෙනි කොටස තමයි ලෝක ඉතිහාසයේ කොටස. ලෝක ඉතිහාසයේ කොටස. ලෝක ඉතිහාසයේ කොටසේ ප්‍රශ්න දෙකක් එනවා. ලෝක ඉතිහාසයේ කොටසේ එන ප්‍රශ්න දෙකෙන් දරුවනේ අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? අනිවාර්යෙන් එක ප්‍රශ්නයකට උත්තර ලියන්න. එතකොට ලකුණු 18ක් අපිට හම්බ වෙනවා. අහගන්නකො මේ කියන කාරණාව. මේ කියන ලංකා ඉතිහාසයේ ප්‍රශ්න 6 එන්නේ පාඩම් කීයකින්ද කියලා දන්නවද? මේ ලංකා ඉතිහාසයේ ප්‍රශ්න 6 එන්නේ පාඩම් කීයකින්ද කියලා දන්නවද? දන්නවද? කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න දන්නවද නැද්ද? නෑ. නෑ. දන්නේ නෑ. දන්නවද පාඩම් කීයකින්ද කියලා? පාඩම් 14කින් මේ එන්නේ. 10 සහ 11 විෂය නිර්දේශය ඇතුලේ තියෙන පාඩම් 14කින් ප්‍රශ්න 6ක් අපිට විභාගෙට දෙනවා. ඒ ප්‍රශ්න 6න් උත්තර ලියන්න වෙන්නේ ප්‍රශ්න 4කට. එතකොට අපි දන්නවද ඒ පාඩම් 14න් අනිවාර්යෙන්ම එන ප්‍රශ්න 6 මෙන්න මේ ප්‍රශ්න 6 කියලා දන්නවද? දන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා ප්‍රශ්න පාඩම් 14කට සූදානම් වෙන්න. ඔයගොල්ලෝ දන්නවද ලෝක ඉතිහාසයේ ප්‍රශ්න කීයක් එනවද කියලා? ලෝක ඉතිහාසයේ ප්‍රශ්න පාඩම් 4ක් තියෙනවා. ලෝක ඉතිහාසයේ පාඩම් 4න් අපිට සිද්ධ වෙනවා පාඩම් 2ක් පදනම් කරගෙන ආපු ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඒ කියන්නේ අවුරුද්දකට පාඩම් 4න් ප්‍රශ්න විදිහට ගොනු වෙන්නේ මගේ දරුවනේ පාඩම් 2යි. පාඩම් 4න් ප්‍රශ්න 2යි. ඒ දෙකෙනුත් ලියන්න වෙන්නේ එකයි. 4න් එකක සම්භාවිතාවයකට අපිට යන්න වෙන්නේ. හැබැයි කොයි පාඩම් 4න් මේ කියන පාඩම් 4න් මොන ප්‍රශ්න දෙකයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට පාඩම් 18ටම සූදානම් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ 10 සහ 11 කියන අවුරුදු දෙකට පාඩම් 18ක් තියෙනවා. පාඩම් 18ක්. 10 විෂය නිර්දේශ පාඩම් 10ක්, 11 විෂය නිර්දේශ පාඩම් 8ක්. එහෙමනම් මගේ දරුවනේ අපි ප්‍රසන්ටේෂන් එකේ ඉස්සරහට යමු. මෙන්න මෙහෙම පේපර් එක සාරාංශගත කරන්න හදන්නේ. මෙන්න මේ ආකාරයෙන් පළමු ප්‍රශ්නේ පළවෙනි පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40යි. කාලය පැය 1යි. එක් ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලකුණු 80ක්. ඊට පස්සේ දෙවන පත්‍රයේ කාලය පැය 3යි. රචනාමය ප්‍රශ්න 5කටත් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. උත්තර සපයන්න ඕනි ප්‍රශ්න සංඛ්‍යාව 6යි. එක් ප්‍රශ්නයකට උපරිම වශයෙන් මිනිත්තු 30ක් විනාඩි 30ක කාලයක් හම්බ වෙනවා. අපි යන්නේ දෙවන පත්‍රය ගැන කතා කරන්න. දෙවන පත්‍රයේ කොටස් 3කින් යුක්තයි. කොටස් 3න් පළවෙනි කොටස අනිවාර්ය කොටසක්. ඒ කොටසේ පළමු ප්‍රශ්නේ අනිවාර්ය වෙයි. ඒ අතරින් ලංකා සිතියමක් තියෙනවා, ලෝක සිතියමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යුහගත කෙටි ප්‍රශ්න 4ක් තියෙනවා. පළවෙනි රූපය තියෙනවා, දෙවෙනි රූපය තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය සඳහා අපිට උපරිම ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 30ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්නේ කාටවත් අතහරින්න බෑ. ඕගොල්ලෝගේ ඒ සාමාර්ථය තීරණය වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නයට ගන්න උපරිම ලකුණ මත. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා අපේ ඊළඟ කොටස. දෙවෙනි කොටස. රචනාමය ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස. බලන්න කොච්චර සංකීර්ණද කියලා. ලංකා ඉතිහාසය කියලා කොටසක් තියෙනවා. රචනාමය ප්‍රශ්න පත්‍රයේ තියෙන දෙවෙනි කොටසේ තියෙන ලංකා ඉතිහාසයේ කොටසේ ප්‍රශ්න 6ක් එනවා. ප්‍රශ්නයකට ලකුණු 18 බැගින් අපිට ප්‍රශ්න 4කට උත්තර ලියන්න වෙනවා. ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 72ක්. තුන්වෙනි කොටස ලෝක ඉතිහාසයේ කොටස. එක ප්‍රශ්නයකට උත්තර ලියන්න වෙනවා ලකුණු 18යි. ප්‍රශ්න දෙකක් අතුරෙන් තමයි මේ එක ප්‍රශ්නෙට උත්තර ලියන්න වෙන්නේ. එතකොට ඒ ප්‍රශ්න දෙක මොන වගේ කාර්මික විප්ලවය වෙන්න පුළුවන්, පුනරුදය වෙන්න පුළුවන්, ලෝක යුද්ධ වෙන්න පුළුවන්, ලෝකයේ කැපිපෙන විප්ලව වෙන්න පුළුවන්. ඒකට ඔය කියන පාඩම් අතර 4න් පාඩම් දෙකකින් එක ප්‍රශ්නයකට උත්තර ලියන්න වෙනවා. එතකොට මගේ දරුවනේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයද?
80යි. දෙවැනි පත්‍රයට ලකුණු 120යි. එකතුව 200යි. මේ එකතුව 200 අවසාන ලකුණට ගණනය කරන්න මොකක් කරනවද? 200 බෙදෙනවා නැවත දෙකට. බෙදලා 100ට ගණනය කරනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඒ සාමාර්ථයකට යන්න අවම වශයෙන් ලකුණු 149.5ක් ගන්න. ඇයි හේතුව? 149.5ක් ගත්තොත් ආසන්න සංඛ්‍යාව වටේලා ඔය කියන 150 දෙනවා. හැබැයි අලුතෙන් විභාගයේ තුල අලුත් විභාග ක්‍රමයේ තුල සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? කෙටි ප්‍රශ්න පත්‍රයේ එක් තැනකත් රචනාමය ප්‍රශ්න පත්‍රයේ තව තැනකත් බලන්නේ. ලකුණු එක්ක අහු කරන්නේ වෙනම කණ්ඩායමක්. ඕක ඇතුලේ ඔය අවස්ථාව ඔයගොල්ලන්ට අහිමි වේවි. ඒ නිසා අවම වශයෙන් ඒකකට යන්න ලකුණු 75ක් ගත යුතුම වෙනවා. 175ක් 200ෙන් නම් 150ක් ගන්න වෙනවා. එහෙමනම් කියන කතාව තේරුම් ගන්න ලොකු විෂය පරාසයක් තියෙන්නේ. විෂය සඳහරයේ විෂය තුල තියෙන ගැඹුර වැඩි, තියෙන වගකීම් ප්‍රමාණය වැඩි. එතකොට ඉතිහාසයට ඒකක් ගන්නවා කියන එක ඇත්තම කතාව කියන්නම් ලේසි නෑ. හැබැයි සැලසුමක් එක්ක හරියට මුල ඉඳන් සරලව වැඩ ටික කරගෙන ගියොත් ඒකක් ගන්න එක ඇත්තටම හරිම පහසුයි. හරි. එහෙමනම් මෙන්න මේ ප්‍රතිඵල අපිට අවශ්‍ය නෑ. W සාමාර්ථයේ 34ට අඩු, S සාමාර්ථයේ 35ත් 54ත්, C සාමාර්ථයේ 55ත් 64ත් අතර ප්‍රතිඵල අපි අපේ පන්තිවල බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒවට ආස කරන්නේ නැහැ. අපිට ඕනි මෙන්න මේවා. මේ දේවල් ගන්න ඕගොල්ලොන්ට කැපකිරීම එක්ක වැඩ කරන්න වෙන වැඩ කරන කාලය තමයි උදා වෙන්නේ. පහුගිය 6 7 8 9 කාලය සතුටින් වැඩ කරමු. 10 11 කාලය මගේ තේමාව දන්නවා වැඩ කර සතුටු වෙමු. එහෙමනම් 10 සහ 11ට ආපු සියලු දෙනා අනිවාර්යෙන්ම A සහ B සාමාර්ථ වලට යන්න. A කියන සාමාර්ථයටත් වඩා මොන සාමාර්ථයට B කියන සාමාර්ථයටත් වඩා A කියන සාමාර්ථයට යන්න ගොඩක් වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් සාමාන්‍ය පෙළ විභාගය තුළ 2023 අවුරුද්ද සතුටුදායක අවුරුද්දක් වේවි. මේක මගේ විෂය හා සම්බන්ධ කාරණාවක් නෙවෙයි, ඉතුරු විෂයන් 9ත් එක්කම සම්බන්ධයි. ඇයි හේතුව? දරුවනේ දෙසැම්බර් විභාගෙ ලියයි. අප්‍රේල් වෙනකොට ප්‍රතිඵලෙයි. අවුරුදු වෙනවා අපිට. එතකොට මොකද වෙන්නේ? ගෙදෙට්ට එන හැමෝම අහනවා පුතාගේ ප්‍රතිඵල කොහොමද? දුවගේ ප්‍රතිඵල කොහොමද? දුවගේ ප්‍රතිඵල කොහොමද? පුතාගේ ප්‍රතිඵල කොහොමද? අර පහේ ශිෂ්‍යත්වයේ පොඩි එකෙක් ලියලා තිබුණේ මම කොලයක් අච්චු ගහලා ගෙදර තියලා තියන්නම් එන කට්ටියට බෙදලා දෙන්න කියලා. ඒ වගේ උඹලටත් සිද්ධ වේවි කොලයක් අච්චු ගහලා තියාගන්න. ඇයි කටක් කරලා කියන්න පුළුවන් ප්‍රතිඵලයක් නැත්තම්? එහෙනම් සිද්ධ වෙනවා 2021 තව සතියකින් ආරම්භ වෙන නව වර්ෂයේ සැලසුම් සහගත ගමනක් යන්න මගේ විෂය තුල පමණක් නෙමෙයි ඉතුරු සියලු විෂයන් එක්ක ටාගට් එකක් තියාගන්න, සැලසුමක් තියාගන්න, සූදානම් වෙන්න. ඒ 9ක ප්‍රතිඵලයක් එක්ක උසස් පෙළ විභාගයට යමු කියන කාරණාව. ඒ 9ක ප්‍රතිඵලයක් එක්ක ඒ 9 ඇතුලේ ඉතිහාසයේ විෂයේ ඒක අනිවාර්ය ඒකක් කරන්න අපි සූදානම් වෙමු. හරි. එහෙමනම් මගේ දරුවනේ මෙන්න මේ කාරණාවක් මම මතක් කරනවා. මෙතෙන්දී අපි කැමති නෑ මෙන්න මේ ටිකට. මොනවටද? කහ පාටින් තියෙන, රතු පාටින් තියෙන, ඊට පස්සේ ඒ ප්‍රතිඵලවත් නැතුව ඉහළ කොළ පාටින් තියෙන අපේක්ෂාත්මක ප්‍රතිඵලවලට අපි එකතු වෙමු. හරි. මේ විදිහට අපි පාඩම් ටිකක් සාකච්ඡාමය ස්වරූපයෙන් මෙහි ඉඳන් මං කියවගෙන යනවා. උඹලා ඔහේ ඉඳන් ලියාගෙන යන සිස්ටම් එකක් නෑ. හරි. පරක්කු වෙන්න හේතුව හොඳ දෙයක් දෙන්න ඕනි වෙච්ච නිසා. එතකොට ඒ හොඳ දේ දෙන්න අපි පූර්ණ සූදානම්. ඒක නිසා තමයි සැලසුම් සහගතව අපි කිව්වේ අපේ වැඩේ කරමු කියලා. පන්ති කාමරේ ඉන්න විදිහට අපි අපේ ගනුදෙනු ඉස්සරහට අරන් යනවා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි අපේ ප්‍රශ්න පත්‍රයේ අපේ කොටසේ ඊළඟ තැන් වලට යමු. A හා B සාමාර්ථ හොයාගෙන යන ගමනේ
මම නම් ආස ඒ සාමාර්ථ වලට විතරයි මේ කියන සාමාර්ථ යට තියෙන සාමාර්ථ අපිට දකින්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි අපේ ඊළඟ කොටසට යන් ඔය C එපා අපිට S එපා W එපා AB විතරක් ඇති ඒ අතරිනුත් A විතරක් ඇති කියලා කියන්න පුළුවන්. හරි. එහෙමනම් ප්‍රශ්න පත්‍රය කොහොමද ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්නයක් සකස් වෙන්නේ? ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්නයක් සකස් වෙන්නේ කොහොමද? ප්‍රශ්න හතරක් තියෙනවා අපේ රචනාමය ප්‍රශ්න පත්‍රය තුලේ. එතකොට 9 වසරේ තිබිච්ච ඒ තිච්ච සොච්චම් පේපර් එක නෙමෙයි. අපි එතෙන්දි මොකද කළේ? අපි එතෙන්දි ඇත්තෙන්ම කළේ මොකක්ද කියලා හිතේවි 10 ප්‍රශ්න පත්‍රයක් ඕගොල්ලෝගේ අතට හම්බෙච්ච දවසකට. හරි. 10 ප්‍රශ්න පත්‍රයේ සකස් වෙච්ච ආකාරය අපි බලමු. මම ප්‍රශ්නයක් අරන් තියෙනවා ආදර්ශ ප්‍රශ්නය අංක 3. පේපර් එකේ රචනාමය ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය. ලංකා ඉතිහාසයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නේ අරන් තියෙනවා. ඒ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නයේ විදියට අහන්නේ කරුණු 3ක්, වසර 3ක්, ප්‍රදේශ 3ක්, පුද්ගල නාම 3ක්, ස්ථාන 3ක් අහන්නේ. එතකොට මගේ දරුවනේ 3 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කමෙන් අහන්නේ කෙටි උත්තර 3ක්. ලකුණු 3යි. හරි? ඉතාමත් විනාඩි 3ක් යන්නේත් නැහැ. ඉතාමත් ඉක්මනින් උත්තර 3 ලියලා දාන්න හැකියි. හැබැයි දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන. ඊළඟට ඒකේ දෙවැනි කොටස 3 වෙනි පත්‍රයේ දෙවැනි කොටසේ කරුණු 2ක් අහන්න පුළුවන්. නැත්තම් කරුණු 4ක් අහන්න පුළුවන්. මම දැන් රචනාමය ප්‍රශ්නයකට මම ගිහිල්ලා දැන් ඒක ඕගොල්ලන්ට තවත් තේරුම් කරලා දෙනවා. කරුණු 2ක් අහන්න පුළුවන්. නැත්තම් කරුණු 4ක් අහන්න පුළුවන්. එතකොට මගේ දරුවනේ කරුණු 2ක් ඇහුවොත් ලකුණු 4 හම්බෙන්නේ කරුණකට ලකුණු 2 ගානේ. ඒ කරුණු 2 ටිකක් විස්තරාත්මකයි. හැබැයි රචනාමය ස්වරූපයක් නැහැ. ඉතා පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු 4ක්. එහෙම නැත්තම් කරුණු 4ක් ලියන්න වෙනවා. කෙටි කරුණු 4ක්. දැන් උදාහරණයක් විදිහට මම පහුගිය පාස් පේපර් එකක් ගන්නම්. පහුගිය පාස් පේපර් එකකින් මම ඔකට උදාහරණ දෙන්නම් මෙන්න මේ විදිහට. හරිද? ඇමරිකාව තුල ජනපද පිහිට වූ යුරෝපීය ජාතීන් 3ක් නම් කරන්න. එතකොට මෙහෙමයි උත්තරේ තියෙන්නේ. පෘතුගීසි, ඕලන්ද, ප්‍රංශ, ඉංග්‍රීසි කියන ජාති. මම ඔයගොල්ලන්ට ජාතීන් දීලා තියෙනවා, රටවල් කියලා දීලා තියෙනවා. ජාතීන් කියන්නේ කවුද? රටවල් කියන්නේ මොනවද කියන එක මම හොඳට කියලා ඇත්තේ. එතකොට මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ උත්තරේ දන්නේ ඒ වුණාට ප්‍රශ්නය ගැන අවබෝධයක් ගන්න මේ දේ අහගන්න. ඇමරිකාවේ ජනපද පිහිට වූ යුරෝපීය ජාතීන් 3ක් නම් කරන්න. ඒතකොට ඇමරිකාව තුල ජනපද පිහිට වූ යුරෝපීය ජාතීන් 3ක් නම් කරන්න කිව්වහම මගේ දරුවනේ කරුණු 3යි. ජාතීන් 3ක් විතරයි, ලකුණු 3යි. ඊට පස්සේ අහනවා ඒකේ දෙවෙනි කොටස අපි ගිය රෝම ඉලක්කම් 2 ඇමරිකානු විප්ලවයට බලපෑ හේතු සාධක 2ක් දක්වන්න. එතකොට කරුණකට ලකුණු 2 බැගින් ලකුණු 4ක්. ඇමරිකානු විප්ලවයට බලපෑ හේතු සාධක 2ක් දක්වන්න. හරි? එතකොට එතනද මගේ දරුවනේ කරුණු 2යි අහලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ අවුරුද්දෙම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අහගන්න 8 වෙනි ප්‍රශ්නය. පුන්රුදේ නිසා ප්‍රසිද්ධියටපත් ඉතාලියේ නගර 3ක් නම් කරන්න. පුන්රුදේ නිසා ප්‍රසිද්ධියටපත් ඉතාලියේ නගර 3ක් නම් කරන්න. කරුණු 3යි. හැබැයි ඊළඟ එකේ A B C D කියලා කරුණු 4ක් ප්‍රශ්න 4ක් අහලා තියෙනවා. එක කරුණකට එක උත්තරයකට ලකුණ බැගින්. කොහොමද? පෘථිවිය ගෝලාකාර බව සොයා ගැනීම කවුරුන්ද කියලා ලියන්න ඕනේ. දුරේක්ෂය නිපදවීම කවුරුන්ද කියලා ලියන්න ඕනේ. ගුරුත්වාකර්ෂණ නියමය සොයා ගැනීම කවුරුන්ද කියලා ලියන්න ඕනේ. මුද්‍රණ යන්ත්‍රය නිපදවීම කවුරුන්ද කියලා ලියන්න ඕනේ. එතකොට මගේ දරුවනේ තේරුම් ගන්න පෘථිවිය ගෝලාකාර බව, දුරේක්ෂය නිපදවීම, ගුරුත්වාකර්ෂණ නියමය සොයා ගැනීම, මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම. එතකොට මම තිරේ දිස් වෙන්න ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා මොකක්ද? ආදර්ශ ප්‍රශ්න අංක 3 එක කොටස ගැන සාකච්ඡා කළා. දෙවෙනි කොටසේ AB කියලා ප්‍රශ්න 2ක් අහලා ලකුණු 4ක් හම්බෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් A B C D කියලා නැත්නම් මම කරු 4ක් දාලා තියෙන්නේ.
කරුණු 4කට උත්තර 4ක් ලියන්න පුළුවන්. ඒත් ලකුණු 4යි. මගේ දරුවෝ කරන වැරද්දක් තියෙනවා. මොකද්ද කරන වැරද්ද? මෙන්න මේ කොටස අනවශ්‍ය විදිහට විස්තර කරන්න යනවා. එහෙමනම් එහෙම විස්තර කරන්න ඕනි තැනක් නෙමෙයි. ඉතාමත් පහසුවෙන් ලකුණු 4ක් ගන්නව පුළුවන් තැන. හරි. අපි ඊළඟ කොටසට යමු. තුන්වෙනි කොටස. රෝම ඉලක්කම් 3. එතකොට දරුවනේ රෝම ඉලක්කම් 3 තියෙන්නේ විස්තරාත්මකව සාකච්ඡා කරන්න. ප්‍රශ්නයක් මෙන්න මෙහෙම තියෙනවා. නිකන් අහගන්න, දැනගන්න. ප්‍රංශ විප්ලවයට බලපෑ ආර්ථික සාධක 3ක් දක්වා විස්තර කරන්න. ප්‍රංශ විප්ලවයට බලපෑ ආර්ථික හේතු 2ක් දක්වා විස්තර කරන්න. ප්‍රංශ විප්ලවය ඇතිවීමට බලපෑ ආර්ථික මේක රචනාමය ප්‍රශ්නයක්. එතකොට මේ ලකුණු පහ ගන්න ප්‍රංශ විප්ලවයට බලපාපු හේතු සාධක 2ක් දක්වලා ඒ හේතු සාධක විස්තර කරන්න අවශ්‍යයි. මේකේ කරුණු 2 විතරක් ලිව්වොත් හම්බෙන්නේ ලකුණු 2ක් විතරයි. ඒක නිසා හොඳට මතක තියාගන්න ඒ වගේ ප්‍රශ්නයක් තුන්වෙනි ප්‍රශ්නය. ඒක නිසා තමයි පැය භාගයක් දෙන්නේ. හරි. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස අපි හතරවෙනි කොටස. රුසියානු විප්ලවයේ ප්‍රතිඵල හා එහි ප්‍රතිඵල නිසා දේශපාලනික ශේෂ්ත්‍රය ඇති වූ වෙනස්කම් 2ක් දක්වා නිදසුන් සහිතව පැහැදිලි කරන්න. ඒක තවත් රචනාමය ප්‍රශ්නයක්. එතකොට අපේ ප්‍රශ්න පත්තරේ එක ප්‍රශ්නයක් ඇතුලේ අනු කොටස් 4ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය කෙටි ප්‍රශ්න 3ක්, කෙටි උත්තර 3ක්. දෙවෙනි කොටස කෙටි උත්තර 2ක් හෝ 4ක්. තුන්වෙනි කොටස රචනාමය ස්වරූපයේ ප්‍රශ්නයක් ලකුණු 5ක් හම්බෙන කරුණු 2ක් දක්වා එකක් විස්තර කරන්න. හතරවෙනි කොටස කරුණු 2ක් දක්වා දෙකක් විස්තර කරන්න ඕනි. එක කරුණකට ලකුණු 3 බැගින් ලකුණු හම්බෙනවා. පැහැදිලිද? එතකොට මේ කියන සියලු කාරණා අවබෝධයෙන් යුක්තව ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රයට ලියන්න ඕනේ. හරි? එහෙමනම් අද දවසේ වැඩසටහන අවසන් නැහැ. ඔක්කොම තිරයට එන්න. හැමෝම හැමෝන් කරගන්න. එතකොට මම අද දවසේ සැලසුම් කළේ මේකේ ගැඹුර මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න. එතකොට මගේ ආදරණීය දරුවනේ මේ කියන කාරණා ටික තේරුම් ගන්න. අද දවසේ කලේ යන්න ඉස්සෙල්ලා මොකක්ද? යන්නේ කොහෙද? කොයි ආකාරයේ දුෂ්කරතා තියෙයිද? කොයි වගේ බාධක තියෙයිද? ඒ බාධක අපි ජය ගන්න කොයි ආකාරයෙන් සැලසුම් කළ යුතුයිද කියන කාරණාව පිළිබඳ දැනුවත් කිරීම. හරි? එතකොට මේක මේ කියන කාර්යය අපි සැලසුම් සහගතව අරන් යා යුතුයි. ඕගොල්ලොන්ට තේරෙනවා ඇති මේ ගමන ඇතුලේ අද දවසේ මේ එකතු වෙලා ඉන්න ආයතන තුනේම ළමයි 50 ගාණක් එක පැත්තක අනිත් පැත්තේ ළමයි 20 ගාණක් වගේ ඒ ඉන්න සියලු කණ්ඩායම් වලට මූලික විදිහටම අපිට පැහැදිලිවම අරමුණක් දීලා තියෙනවා. සැලැස්මක් දීලා තියෙනවා කොයි ආකාරයෙන් මේ කටයුත්තට සූදානම් වෙන්න පුළුවන්ද කියන කාරණාව. එතකොට මේක සැලසුම් සහගතව සකස් කරගත්තොත් මේ වැඩේට සූදානම් වුණොත් පැහැදිලි ගමනක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඉතිහාසයේ විශේෂයට අනිවාර්යෙන් මොකක්ද? ඒ සාමාර්ථයක් ගන්නවා කියන එක පැහැදිලි දර්ශනයක්. එහෙමනම් මම ප්‍රශ්නයේ ආකෘතිය ගැන මේට වඩා විස්තර කරන්නේ නැහැ. අපි අද දවසේ සැලසුම් කරා කෙරෙන්නේ මොකක්ද කියන කාරණාව හා සම්බන්ධයි. හරි? මම කියවනේ පොඩි විවේකයක් දෙනවා. හැමෝටම අවස්ථාවක් දෙනවා. විවේකයක් කියන්නේ ඉන්ටර්වල් එකක් නෙමෙයි. විනාඩි 5ක විනාඩි 2ක පොඩි ගීත රස වින්දනයක් දෙනවා. ඒයින් පස්සේ මම පාඩමේ පොඩි කොටසක් කරනවා. ඒ කොටස කරලා අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අද දවසේ සැලසුම අපේ ඉවරයි. මගේ ටාගට් එක ඉවරයි. දැන් පාඩමේ පොඩි කොටසක් ඕගොල්ලන්ට මම උගන්වන්න හදන්නේ. හරි. අතීතයේම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. එහෙමනම් අපි මේ කරන්න හදන්නේ කවද ගැන අධ්‍යයනයක්. අපි මේ කරන්න හදන්නේ අතීතාවලෝකනයක් හා සම්බන්ධව. අපේ ඉතිහාසය පිළිබඳව නැවත සාකච්ඡා කිරීමක් අපි මේ සිද්ධ කරන්න හදන්නේ. ඒ අතීතය පිළිබඳව සිදු කරන මේ සාකච්ඡාව අපිට දරුවනේ පැහැදිලිවම අපේ අනාගතය, අපේ වර්තමානය වගේම අපේ අනාගතය සාර්ථක කරගන්න, ඒක සාක්ෂාත් කරගන්න අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මේ ඉතිහාසය කියන්නේ අතීතයේම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙන ගන්න. එහෙනම් අද ඉඳන් අපි අතීතාවලෝකනයක් නැත්නම් ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයක් සිදු කරනවා. අදින් පස්සේ 10 වසරේ එක්කහුව වෙන සියලු දෙනාටම මේ විෂය හඳුන්වා දීමේ සම්මන්ත්‍රණයේ ඉඳන් ඉතුරු සියලුම කොටස් අපේ නැත්නම් අතීත විත්ති කියන YouTube channel එක හරහා ඕගොල්ලන්ට නරඹන්න අවස්ථාවකුත් හම්බ වෙනවා. හරි. එහෙමනම් ඔය දේ මතක් කරන ගමන් අපි යමු සරලව පාඩම හා සම්බන්ධ සරල අවබෝධයක් අපි කතා බහ කරන්න. ප්‍රසන්ටේෂන් එකට යන්න. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර මොනවද කියන එක ගැන සරල හැඳින්වීමක් මේ විදිහට කරමු. ලබන සතියේ ඕගොල්ලන්ට හම්බ වෙන පාඩමත් එක්ක මේ කියන ප්‍රසන්ටේෂන් එක ගොනු වෙනවා. ලබන සතියේ 3 වෙනිදා අපි ඉරිදා උදෑසන මේ වෙලාවට අපි හම්බ වෙනවා. ඕගොල්ලෝගේ group නැත්නම් ඕගොල්ලෝගේ WhatsApp group ඒ හරහා අවදියෙන් ඉන්න WhatsApp group එක හරහා අපි ඕගොල්ලෝම දැනුවත් කිරීම සිදු කරනවා. එතෙන්දී මූලික විදිහටම නිබන්ධන ටික ආයතනවල තියෙනවා. රත්නපුරේ කට්ටියගේ නිබන්ධන ටික ඇක්ටි එකේ, නිවිතිගල කට්ටියගේ නිබන්ධන ටික නිවිතිගල ස්මාර්ට් එකේ, කලවානේ අපේ කණ්ඩායම එක්ක විද්‍යාලෝකයේ නිබන්ධන ටික ලබා ගන්න පුළුවන්. ලබන සතියේ ඉරිදා වෙනකොට තියෙන වාතාවරණයත් එක්ක ගිහිල්ලා නිබන්ධන ටික ගන්න. නිබන්ධන ටික බොහෝ දුරට හෙට හෝ අඟහරුවාදා දිනේ ඉඳන් ඕගොල්ලන්ට ආයතන වලින් ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. එතකොට මේ දිනවල ගිහිල්ලා නිබන්ධන ටික අරගන්න. නිබන්ධන ටික අරගෙන ලබන සතියේ ජනවාරි මාසේ 3 වෙනිදා ඉඳන් මේ වෙලාව පැය දෙකක කාලයක් අපි අපේ විෂය පද්ධතියත් එක්ක අපේ විෂය කොටස් එක්ක එකතු වෙලා අපේ ගමන යන්න සූදානම් වෙනවා. හරි. එහෙමනම් ඉතිහාසය කියලා කියන්නේ අතීතය පිළිබඳ හැදෑරීමක්. ඉතිහාසය තුල සිද්ධ කරන්නේ අතීතාවලෝකනයක්. මේ කියන කාලවකවානුව තුල අපි ජීවත් වෙලා නැහැ. එතකොට ඒ ඉතිහාසය තුල හදාරන්නේ අතීතය පිළිබඳ හැදෑරීමක් නම් ඒවා හදාරන්න යොදා ගන්නා වූ දේ අපි හඳුන්වනවා මූලාශ්‍ර කියලා. හරි. ප්‍රසන්ටේෂන් එකේ ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ මිනිසා කළ කී දේ. එහෙමනම් ඉතිහාසය තුල අපි හඳුනාගන්නේ අතීතයේ මිනිස්සුන්ගේ මේ මිනිස් සමාජය තුල විකාශනයත් එක්ක සිද්ධ වෙච්ච ඓතිහාසික සිදුවීම් පිළිබඳව. ඒත් ඉතිහාසය තුල සිද්ධ කරන්නේ අතීතයේ පිළිබඳව හැදෑරීමක්. ඒ අතීතය පිළිබඳ හදාරන්න යොදා ගන්නා උදේ අපි කියනවා මොනවා කියලාද? මූලාශ්‍ර කියලා. අපි යන් ඊගා කොටසට. මූලාශ්‍ර යනු ඉතිහාසය ප්‍රතිනිර්මාණය සඳහා යොදා ගන්නා දේ. ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා යොදා ගන්නා දේ අපි සරලව හඳුන්වනවා මූලාශ්‍ර කියලා. එහෙනම් ඉතිහාසය අධ්‍යයනය කිරීමට යොදා ගන්නා දේ, ඉතිහාසයේ ගොඩනැගීමට යොදා ගන්නා දේ අපි පොදුවේ කියන්නේ මූලාශ්‍ර කියන කාරණාව. අපි ඊළඟ කොටසට යමු. මම කිව්වා සරල හැඳින්වීමක්. එතකොට ඉතිහාසය තුල සිද්ධ කරන්නේ මොකක් පිළිබඳවද? කාලය සහ අවකාශය පිළිබඳ අධ්‍යයනයක් දරුවනේ. ඒතකොට ඉතිහාසය තුල සිද්ධ කරන්නේ කාලය සහ අවකාශය පිළිබඳ අධ්‍යයනයක්. ඒ හා සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු ලබන සතියේ නිබන්ධනයත් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟ කොටස. එතකොට මූලික විදිහටම ඉතිහාසය දැනගන්නේ කොහොමද අපි? දැන් නම් නූතන තාක්ෂණය තුල වීඩියෝ මාධ්‍ය ඔස්සේ දැන් අපි අහපු මේ සමන් ලෙනින්ගේ මේ සින්දුව සමන් ලෙනින් ගායකයාගේ ඒ ගීතය තුල අපි ඉගෙන ගත්තේ මොකක්ද? ඉතිහාස කතාවක්. ඒතකොට විවිධ මාධ්‍ය යොදා ගන්න පුළුවන් අපිට ඉතිහාසය ඉගෙන ගන්න. එහෙමනම් අපි ප්‍රධාන විදිහටම ඉතිහාසය කියන දේ ප්‍රතිනිර්මාණය කරන්න, ඉතිහාසය කියන දේ ගොඩනගන්න යොදා ගන්නා වූ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පැරණි කාලයේ ලියවිච්ච පොත්පත් අපි ඉතිහාසය ඉගෙන ගන්න යොදා ගන්න. ඒ විතරක් නෙමෙයි. පැරණි කාලේ ජීවත් වූ පරිහරණය කරපු දේවල් වල ඉතිරි දේ අපි මොනවා කියලා කියනවද? ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා යොදා ගන්නවා. ඒ පොත්පත් කියන්නේ මොනවද? ඒ ජීවත් වූවන් පරිහරණය කරේ මොනවද කියන එක හා සම්බන්ධව සාකච්ඡාවක් අපි ලබන සතියේ ගොඩනගා ගන්න. හරි. එතකොට මේ තියෙන්නේ එහෙම තියෙන පොත්පත් කිහිපයක්. මහා වංශයේ, දීප වංශයේ, දාහෙළදිව රොබර්ට් නොක්ස්ගේ, ඊට පස්සේ මෙතන ඉන්නේ පරිවර්තයා එඩ්විඩ් කරුණාරත්න, ඊට පස්සේ මයුර සංදේශය, මේ වගේ විවිධ සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය, ඊට පස්සේ ධර්ම ග්‍රන්ථ, ඊට පස්සේ මේ වගේ විවිධ මූලාශ්‍ර අපි ඉතිහාසය අධ්‍යයනය සඳහා යොදා ගන්නවා. මේවට අපි පොදුවේ කියනවා සාහිත්‍යමය මූලාශ්‍ර කියලා. ඊළඟ කොටසට මේ තියෙන්නේ
අතීතයේ අපේ මුතුන් මිත්තන් විසින් භාවිතා කරලා අදට ඉතිරි කරලා ගිහි දේවල්. සෙල්ලිපි තියෙනවා, රන් පතක් තියෙනවා, ඊට පස්සේ සඳකඩ පහනක් තියෙනවා. මේ දේවල් අපි කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එහෙනම් මේ දේවල් යොදාගෙන තමයි අපි ඉතිහාසය ගොඩනගන්නේ. හරි. එතෙන්දී මේ කියන මූලාශ්‍ර ප්‍රධාන ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්. එකක් සාහිත්‍යමය මූලාශ්‍ර, අනික පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එතෙන්දී සාහිත්‍යමය මූලාශ්‍ර ආකාර දෙකයි, දේශීය මූලාශ්‍ර, විදේශීය මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ආකාර දෙකයි, හතරයි. එකක් අභිලේඛන, ඊට පස්සේ නටබුන්, ඊට පස්සේ කාසි, ඊගාවට පුරාවස්තු. ඒ කියන්නේ මෙතන අපි මේ හඳුන්වා දීලා තියෙන්නේ සරල වශයෙන් මූලාශ්‍ර වර්ගීකරණය ගොඩනගන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව. එහෙනම් මූලාශ්‍ර කියන දේ මේ ආකාරයෙන් අපිට වර්ග කරලා දක්වන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? මේකට වැඩි අර්ථකථනයක්, මේකට වැඩි වෙනස් වෙච්ච ස්වරූපයන් වලට අපිට යන්නත් පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟ කොටසට යන්න. දේශීය මූලාශ්‍ර කියන්නේ මොනවද? ඊට පස්සේ විදේශීය මූලාශ්‍ර කියන්නේ මොනවද? මේ කියන දේශීය මූලාශ්‍ර අතර දීපවංශයට ලැබෙන වැදගත්කම, මහා වංශයට වැදගත්කම ආදී විවිධ තොරතුරු අපි සාකච්ඡා කරනවා මේ ඒකකය ඇතුලේ. මූලාශ්‍ර සඳහා මහා වංශයේ තියෙන වැදගත්කම ඒ විතරක් නෙමෙයි, ඊළඟට අපි යනවා ඊළඟ කොටස මහා වංශ ටීකාව, ඊට පස්සේ වෙනස් සාහිත්‍යමය මූලාශ්‍ර, සංදේශ ප්‍රශස්ති, හටන් කාව්‍ය, ඊට පස්සේ අපි යනවා ඉතිහාසයේ මූලාශ්‍ර යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මෙන්න මේ කරුණු අනුව තමයි මූලාශ්‍රයක් අපි භාවිතා කර යුත්තේ. ඊට පස්සේ ඊළඟට යනවා විදේශීය මූලාශ්‍ර හා සම්බන්ධව කතා කරන්න. එතෙන්දී විදේශීය ඉන්දියානු මූලාශ්‍ර, ඒකාවට ලංකාවට පැමිණ රචනා කරපු මූලාශ්‍ර සහ ලංකාවට නොපැමිණ රචනා කරන ලද මූලාශ්‍ර. මේ විදිහේ මූලාශ්‍ර වර්ගීකරණයක් එක්ක අපි අපේ පාඩම ඉගෙන ගන්නවා. හරි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන ඉවර නෑ. මම ඔයගොල්ලොත් එක්ක විනාඩියක් කතා කරලා ලබන සතියේ සූදානම් කරගත යුතු දේවල් ගැන දැනුවත් කරලා අපි අද වැඩසටහන නවත්තමු. එක පෑන් පැන්සල් හයිලයිට් එකක් ලා කොළ වර්ණය වුණොත් හොඳයි. මම ওই උපදේශ දීලා තියෙනවා. පෑන් ඕනි, පැන්සල් ඕනි, වර්ණ පෑන් ඕනි. ඊට පස්සේ හයිලයිට් එකක් ඕනි. ඒ කියන්නේ ටියුට් එක පාවිච්චි කරද්දී ඒ කියන උපදේශ මම දෙනවා. ඊළඟට පිටු 120 තනි රූල් CR පතක් ඕනි. පිටු 120 තනි රූල් අලුත් CR පතක් ඕනි. ලොකු පතක් එපා. පිටු 120 CR පතක් ඇති. පිට කවර දාන්න ඕනි විදිහේ මේ දේවල් ගැන පසුව දැනුම් දෙන්නම්. දැන්ට ගෙදරනේ පාවිච්චි කරන්නේ ඒ ටික. පිටු 120 CR පතක් අවශ්‍යයි. හරි. ඊට පස්සේ අච්චුපත ඕනි. අච්චුපත නැති කට්ටිය අත උස්සන්න බලන්න. පෙළපොත නැති කට්ටිය පළවෙනි පාඩම කමියුනිකේෂන් එකට ගිහිල්ලා print out ටිකක් අරගෙන ළඟ තියාගන්න. අදම කරන්න ඕනි වැඩක් ඒක. ඇයි අද මම වැඩක් පවරනවා ඒකයි. එතකොට නිබන්ධනය ළඟ තියෙන්න ඕනි. නිබන්ධනය කියන්නේ මොකද්ද? ටියුට් එක ළඟ තියෙන්න ඕනි. හරි. එතකොට මෙන්න මේ කියන ටිකත් එක්ක එක වැඩක් කරන්න වෙනවා චමක්. කරන්න වෙන වැඩේ තමයි පළවෙනි පාඩම 3 වතාවක් කියවලා සියලු දෙනාම තමන්ගේ කැමරාව ඉස්සරහට පෙන්වන්න පුළුවන් විදිහට කොලයක වතාවක් ගන්න දෙමාපියන්ගේ අස්සනත් එක්ක 3 වතාවක් කියවලා ඒ කොල කෑල්ල මට ලබන සතියේ පෙන්වන්න අවශ්‍යයි. එතකොට පළවෙනි පාඩම අවම වශයෙන් 3 වතාවක් කියවලා තියෙන්න ඕනි ලබන සතියේ ඉදිරියට පාඩමට සම්බන්ධ වෙන වෙලාව වෙනකොට. පැහැදිලිද? කියන්න හදන මෙන්න මේ කාරණාව තමයි ලබන සතිය අපි සූදානමක් සිද්ධ වෙනවා. එහෙනම් ලබන සතිය අපි හම්බෙමු. ලබන සතිය හම්බ වෙනකොට ඔය කියන දේවල් එක පූර්ණ සූදානක් වෙන්න. ඕගොල්ලෝ දන්නවද දවසේ හිටියේ කවුද නැත්තේ කවුද කියන කාරණාව සම්බන්ධ නොවිච්ච කට්ටියට? හරි. එහෙමනම් ඔය කියන කාරණා එක්ක එහෙනම් ලබන සතියේ හම්බෙමු. මම අද දවසේ වැඩසටහනේ ಗುಣ අඟුණ හොඳ නරක මොකක් කරන්නද මට කමෙන්ට් කරන්න. මම සියලු දෙනාටම සුබ දවසක් වේවා. ජයග්‍රාහී සතියක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.